නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. තුනුරුවන් සරණයි හැම දිනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උදෑසන කාලයේදීත් ඔබ විවිධ කටයුතු වල නිරත වෙලා ඉන්න වෙලාවක් වෙන්න පුළුවන් හිමිදිරි උදෑසනම නිසා ඒ අතරතුරේදීත් අපි යෝජනා කරනවා අපේ ධර්මානුශාසනාවත් ශ්‍රවණය කරමින් නරඹමින් ඔබේ දවසේ රාජකාරී කරගෙන යන්නට ආරම්භ කරන ලෙස. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ දහම් සිතුවිලි තුළ අපේ ජීවිතයට පුදුමාකාර සැනසිලිදායක ස්වභාවයන්, ඒ වගේම අනිත් වචන වලට වැඩිය භාග්‍යතුන් වහන්සේගේ වචනය තුළ ඊටමත් හරවත් භාවයන් අති විශාල වශයෙන් පවතිනවා. ඒ එකක්වත් අපේ ජීවිතේ ඉවත දාන්න තියෙන දේවල් නෙවෙයි. නිරන්තරයෙන්ම පුහුණු කරන්නට තියෙන, වඩන්නට තියෙන, ප්‍රගුණ කරන්නට තියෙන දේවල්. එම නිසා ඒ ප්‍රගුණ කරන්නට තියෙන, වඩන්නට තියෙන දේවල් අතර අද දවසෙත් අපේ පින්වතුනුත් එක්ක කතා කරන්න කල්පනා කළා ඊටාම වැදගත් ධර්ම කාරණාවක්. ඒ කාරණාව තමයි පින්වතුනි, පෙර පින් ඇති බව මංගල කාරණයක් කියන කාරණාව. පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. පින්වතුනි, අපි නිතරම කල්පනා කරන දෙයක් තමයි අපේ ජීවිතේට හැමදේම ලැබිලා තියෙන කර්මය නිසා කියන එක. නමුත් භාගතුන් වහන්සේ අවධාරණය කරනවා න්‍යාම ධර්මයන් තුලත් අපිට යම් යම් දේවල් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ අතර න්‍යාම ධර්ම අතර පින්වතුනි කර්මය කියන්නේත් එක න්‍යායක්. හැබැයි භාගතුන් වහන්සේ නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා තමන් වහන්සේ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති කියලා හිතලා ජීවත් වෙන්න. පිටුතුනේ අපි කර්මය උපත කොටගෙන කර්මය තුලින් ඉපදිච්ච අය හැමදෙනා. ඒ වගේම තමයි කම්ම බන්දු, කර්මයේ ඥාතිත්වයක් සහිතව අපිට ඥාතීන් විදිහට අපිත් එක්ක ගමන් කරනවා. නැත්නම් කර්මයට අපිට ඥාතිත්වයක් තියෙනවා. ඊට පස්සේ කර්මයේ පිළිසරණක් තියෙනවා, කම්ම පටිසරණෝ. යම් කර්මයක් සිද්ධ කරාට පස්සේ ඒක කල්යාණං යහපත් නම් යහපත් ප්‍රතිඵලත්, පාපක දෙයක් නම් ඒක අයහපත් ප්‍රතිඵලත් අපේ ජීවිතයට ළඟා වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න මිනිස්සු හැමදෙනාම දන්න දෙයක්. හැබැයි පින්වත්නි, පෙරපින් ඇති බව කියන එකත් ගොඩනගන්නේ මේ සංකල්පය තුළ. පෙර කරන ලද පින් ඇති බව. මේක ජීවිතයට ඊටාම් වැදගත් දෙයක්. පින්වත්නි, අපි සඳහන් කරනවා ඊටාමත්ම දියුණුවටපත් වෙච්ච කෙනෙක්, ඊටාම පැහැබර කෙනෙක්, ඊටාම ප්‍රියමනාප කෙනෙක් දැක්කට පස්සේ ආයක යාගේ පෙර පින. ඊට පස්සේ දුර්වල වෙච්ච කෙනෙක්, මේ සමාජයේ පහළට වැටිච්ච කෙනෙක් දැකපුවාම අපි හිතනවා ඒක යාගේ පෙර පව කියලා. පින්වත්නි, පෙර පිනත් පෙර පවත් අපේ ජීවිතයට මතුවෙන අවස්ථාව අපිට හිතා ගන්න බෑ. පහුගිය දවසක ඔබ හැමදෙනාම අවධානය යොමු කරපු කාරණයක් තමයි ඉන්දියාවේ ජනප්‍රිය වුණා එක්තරා ගායිකාවක් දින කිහිපයක් ඇතුළතදී ඊටාම දුකසේ කටයුතු කරපු තැනැත්තියක්. වීදිවල, දුම්රියේ, බස් රථවල තනින් තන ගිහිල්ලා ගීත ගායනා කරමින් එතුමිය ඊටාමත් දුෂ්කර ජීවිතේ බොහෝ කාලයක් ගත කරලා. හැබැයි එතුමියට පුළුවන් වුණා, මේ තනත්තියට පුළුවන් වුණා එක රැයක් තුල මේ ලෝකේ බිලියන ගාණක් මිනිස්සුන්ගේ අවධානය දිනාගෙන හැම දිනාගේම අවධානය තමන් වෙතට යොමු කරගෙන ඊටාම ජනප්‍රිය තනත්තියක් බවට පත් වෙනවා. ඒක ඊටාමත් පුංචි කාලයක් තුල වෙච්ච දෙයක්.
පැය ගානයි ගියේ මේ தත්ත්වයටපත් වෙන්න එතුමියට. හැබැයි එතුමිය ජීවිතේ බොහෝ කාලයක් දුක් විඳා. සඳහන් කළා තියෙනවා විවිධ තැන්වල ගිහිල්ලා ගීත ගායනා කරමින් තමන්ගේ ස්වාමියාත් නැතුව තමන්ට පිළිසරණක් නැතුව කීයක් හරි උපයාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. එතුමියගේ ඒ හඬ එතුමියට දියුණුවක් පිණිස හේතු වුණේ ජීවිතේ බොහෝ කාලයක් ගිහිල්ලා. පිටුතුන අපේ ජීවිතවලත් එහෙමයි. අපේ ජීවිතේ පින මෝරන්නේ සමහර වෙලාවට අපි නොසිතුව වෙලාවකදී. නොපැතුව වෙලාවකදී, හිතන්නේ නැති වෙලාවකදී. පාපයත් එහෙම තමයි. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ මේ පෙර පින පිළිබඳව අවධාරණය යොමු කරනකොට තවත් මෙන්න මෙහෙම කාරණයක් සඳහන් කරනවා. සමහර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියනවා පින්තුනි පෙර පින් තියනවා හැබැයි වීරිය නැහැ. තමන් පෙර කරගත්ත විවිධ කුසල් සම්පත්තීන් පුණ්‍ය සම්පත්තීන් තියනවා සුවසේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ පින මෝදු කරගන්නට උද්දීපනය කරගන්නට මතු කරගන්නට තමන්ගේ වීරියක් නැහැ කම්මැලිකමෙන් කටයුතු කරනවා. දැන් අපි උදාහරණයක් කරන් බැලුවොත් එහෙම ඊටාම හොඳට ඉගෙන ගන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා. එයාගේ ප්‍රඥාව බුද්ධිමත්කම ඊටාම ඉහළින් තියෙනවා. පෙර භවයන් වල විවිධ අයට ශිල්ප දානීය සිද්ධ කරලා දැනුම ලැබලා දීලා ඒ වගේම නිර්ලෝභීව යම් යම් දේවල් තව අයට කියලා දීලා යහපත් දේවල්. එimhe පිනක් එයාට තියෙනවා. ඉක්මනින් වැටහෙන නුවණකුත් තියෙනවා. හැබැයි එහෙම කෙනෙක් කම්මැලිකමෙන් නිදාගෙන හිටියොත් එහෙම කුසීතව හිටියොත් එහෙම අර පින මොදු කරගන්න බෑ. මතු කරගන්න බෑ. ඒ වගේම තමයි සමහරව ඉන්නවා වීරිය තියෙනවා පෙර පින නැහැ. දැන් අපි දකිනවා සමහර අය Tamanට දියුණු වෙන්න විවිධ තැන් වලටපත් වෙන්න ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න ඒ වගේම සමාජයේ පිළිගත් කෙනෙක් බවට පත් වෙන්න යසස් සම්පත් ලබා ගන්නට කීර්තිය උපදවා ගන්නට පුදුමාකාර දේවල් කරනවා. නොකරන දෙයක් නැහැ. මහා දුක් විඳිනවා. හැබැයි කොච්චර දුක් විඳත් කොච්චර උත්සාහ ගත්තත් සමහරව ඉන්නවා එතනම තමයි. පෙර පින නැහැ. කොච්චර දේවල් කරනවද මිනිස්සු උඩට එන්න, ජනප්‍රිය වෙන්න, ප්‍රසිද්ධියටපත් වෙන්න, ඒ වගේම සැපසේ ජීවත් වෙන්න. හැබැයි වීරිය කොච්චර කරත් පෙර පින් නැත්තම් ඒ අවස්ථාවටපත් වෙන්න බෑ. තව කෙනෙක් ඉන්නවා වීරියත් නැහැ පෙර පිනත් නැහැ. එහෙම අයත් ඉන්නවා. වීරිය කරන්නෙත් නැහැ දියුණු වෙන්න ඕන, ජනප්‍රිය වෙන්නට ඕන, ඉහළට එන්නට ඕන, සමාජය තුල ඊටමත් යහපත් කෙනෙක් වෙන්නට ඕන. මෙහෙම කියලා ඊටමත් හොඳ වීරියකුත් නැහැ. ඒක මෝදු කරලා දෙන පෙර පිනකුත් නැහැ. එහෙම අයත් ඉන්නවා. ඒ වගේම තමයි තව කෙනෙක් භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා සමහරු ඉන්නවා පින්වත්නි වීරවන්තයි. ඒ වගේම පෙර පින් තියෙනවා. මේ දෙක සමබර කරගෙන ජීවිතය ගත කරනවා. පෙර පිනුත් Tamanට මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා වීරියක් තියෙනවා, ප්‍රබල උත්සාහයක් තියෙනවා. ඒ නිසා අපි නිතරම කල්පනා කරලා බලන්න ඕන දෙයක් තමයි අපි හිතලා බලන්න ඕන දෙයක් තමයි මේ භවයේ දියුණු වෙන්න පෙර පින් නැත්තම්. මේ භවයේ තුල අපිට පින්වතුනි ජීවිතයේ සතුටින් ඉන්න පෙර පිනක් නැත්තම් අපි උත්සාහ කරන්න ඕන දෙයක් තමයි පින් සිද්ධ කරගන්න ඕන. හැබැයි ඒ පින් අපේ ජීවිතයේ යහපතට හේතු වෙන විදිහට සිද්ධ කරගන්න වෙනවා. පින්වතුනි මේ පින කියන එක හරියට ගින්දර වගේ. ඒ පින ගින්දර වගේ කියලා කිව්වේ. අපේ ලංකාවේ මෙන්න මෙහෙම බණ කතාවක් තියෙනවා සද්ධර්ම ලංකාරය තුල ස්වර්ණ තිලකාවගේ කතාව කියලා. එක්තරා ලදරියක් එහෙම නැත්නම් තරුණියක් අම්මත් එක්ක යනවා පන්සලට මල් පූජා කරන්න. මල් පූජා කරන්න ගියාට පස්සේ මේ මල් ආසන පිරිසුදු කරලා නැති නිසා මල් ටික දුවගේ අතට දීලා අම්මා යනවා මල් ආසන පිරිසුදු කරන්න වතුර ගේන්න. දියණිය කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මේවා පිරිසුදු කරන්න ඕනි නෑ. මං මල් පූජා කරනවායි කියලා මල් ආසන පිරිසුදු කරන්නේ නැතුව අරගෙන ආපු මල් ටික පූජා කරනවා චෛත්‍යයට දාගැබට බුදුහාමුදුරුවන්ට. පූජා කළා ප්‍රාර්ථනාවක් කළා මේ පිනෙන් මම ඉපදින භවයක් ගානේ බොහෝම ලස්සන කෙනෙක් කියලා ඉපදේවා. පැහැබර කෙනෙක් වෙලා ඉපදේවා. දකින අය වශී වෙන කෙනෙක් බවට පත් වෙලා ඉපදේවා.
මගේ කටහඬ කුරවික කුරුල්ලගේ වගේ කිරිල්ලියගේ වගේ බොහෝම මිහිරි එකක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. පින්වතුනි මේ ප්‍රාර්ථනා විශ්ත වෙනවා. අර අපිරිසුදු මල්ලාසනේ වුණත් ශ්‍රද්ධාවෙන් සිද්ධ කරපු අපිරිසුදු පැතුමකින් සිද්ධ කරපු මේ ප්‍රාර්ථනා විශ්ත වෙනවා. එයාට පෙර පින කොච්චර මෝදු වෙලාද කියනවා නම් ලැබුණි බොහෝම ලස්සන රත්තරන් පාට ශරීරයක් ඊළඟ භවය තුල. ඒ නිසා මෙයාට නමක් තිබුණු ස්වර්ණ තිලකා. මේ ස්වර්ණ තිලකාව ගායනා කරන ගීත අහන්න හැමදෙනාම කැමතියි. හැබැයි උත්පත්තිය ලැබුවේ පහත් කුලයක. ඒ නිසා මූණ වහගෙන පාරේ ගමන් කරනවා තනින් තන හන්දියෙන් හන්දියට ගිහිල්ලා සින්දු කියලා ඊට පස්සේ රංගන දක්වලා නටලා මුදල් උපයනවා. එක ගමකට ගියාට පස්සේ ගමේ හිටපු ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේක දැකලා රජතුමාට ගිහිල්ලා කිව්වා මෙම ලස්සන කෙනෙක් සින්දු කියනවා. ඔබතුමාට ගැලපෙනවා වෙන්න ඇති. රජතුමා ඇවිල්ලා බලනකොට ඊටාම ලස්සනයි. රූප සම්පන්නයි පැහැබරයි. ඇහුවා මට විවාහ කරගන්න සුසු තැනක ඉන්නවාද? අනේ ස්වාමීනි බෑ. අපි ඊටමත් පහත් කුලයේ අය. අපි ඊටමත් පහතට වැටිච්ච අය. රජ කුලයේ ඉපදිච්ච කෙනෙක් විවාහ කරගන්න අපිට බෑ. එසේනම් මගේ ජීවිතේ පළක් නැහැයි කියලා බෙල්ල කපාගෙන මැරෙනවා. මෙන්න මේ විදිහට රජවරු 5 දෙනෙක් මරණයටපත් වෙනවා. මේ කුමාරිකාව ස්වර්ණ තිලකාව විවාහ කරගන්න බැරුව. එතකොට පින්වතුනි මේ පින හේතුනේ යහපතටද අයහපතටද? ඒ පින අයහපතට හේතු වෙච්ච දෙයක්. අන්තිමට ස්වර්ණ තිලකාවගේ ජීවිතෙත් නැති වෙනවා. රජවරුන්ගේ ජීවිත නැති වෙනවා. බොහෝ දෙනෙකුට අනතුරු පිණිස ඒක පින්වතුනි පිහිටනවා. අපේ ලැබිච්ච දේවල් අපිට ලැබුණු දේවල් බොහෝ වෙලාවට අපි හරි පැත්තට යොදාගත්තේ නැත්නම් යහපත් පැත්තට යොදාගත්තේ නැත්නම් ඒක මහා නතුරක්. හරියට දෙපැත්ත කපන පිහියක් වගේ. සමහර රූප සම්පත්තියෙන් ඉහළයි. හැබැයි රූපේ උපයෝගී කරගෙන පෙර පිනෙන් ලැබිච්ච රූපේ නිසාවෙන් සිද්ධ කරන්නේ මහ වැරදි. අනිත් මිනිසුන්ට අනතුරු. සමහර කෙනෙක් කටහඬ මිහිරි කටහඬෙන් විවිධ ශිල්ප කරන්න පුළුවන්, දක්වන්න පුළුවන්. ඒක පෙර පිනට ලැබිච්ච එකක්. හැබැයි ඒ තුලින් සිද්ධ කරන්නේ සමාජයට අයහපතක්. අනිත් අයට චෝදනා කරන, අනිත් මිනිසු විවේචනය කරන, විවිධ අසත්පුරුෂ දේවල් කියන, අසත් ධර්මයේ යෙදෙන එවැනි කටහඬ. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පෙර පිනෙන් සමහර කෙනෙක් ධනවත්. හැබැයි ඒ ධනවත් භාවයේ හේතු කරගෙන සිද්ධ කරන්නේ මහ වැරදි. සමහරු ධනවත් භාවයට පත් වෙලා ඒ පෙර පිනෙන් ලැබිච්ච ධනවත් භාවයේ නිසා වීරයෙන් උපදවාගත් දේවල් නිසා සමාජයට හිංසා කරනවා. ඉතින් පින්වත්නි අපේ ජීවිතේ මේ පෙර පින කියන එක ගින්දර වගේ කියලා මම සඳහන් කරේ. ඒකයි මේක හරියට පාවිච්චි කරන්න ඕන. අපේ දැනුම ඊට පස්සේ අපි ලබාගත් රූපය අපි ලබාගත්තා වූ විවිධ හැකියාවන් වාසනාවට ලැබිච්ච දේවල් පෙර සංසාරයෙන් අරගෙන ආපු මේවා අයහපතේ යොදවන්නේ නැතුව යහපතේ යොදවන්න පුළුවන් නම් ඒ පෙර පිනෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පෙර පින කියන එක වටින දෙයක් නෙවෙයි. එහෙම දේවල් නැහැ කියලා කියන්න පුළුවන්. ඒකට හොඳ නිදර්ශනයක් තියෙනවා. පින්වත්නි මේ ශාසනයේ ජනප්‍රිය ප්‍රසිද්ධ චරිත දෙකක් ඉන්නවා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ලෝසක මහරහතන් වහන්සේ. අනිත් මහරහතන් වහන්සේ තමයි සීවලි මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ උපන් දවසේ ඉඳලා එම නැත්තම් උන්වහන්සේ කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා බඩ පිරෙන්න කාපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ බඩ කුස පිළිසිඳ ගත්තාට පස්සේ අම්මට පවා කැම නැති වෙනවා. ගම්වල හිටපු මිනිස්සු මෙයාව එලවනවා. පෞකාරියක් කියලා. බිහිකලා මේ අම්මා මේ දරුවව මග දාලා ගියා. සරියුත් හාමුදුරුවන්ට හම්බ වුණා. සරියුත් හාමුදුරුව මේ කුමාරයාව එකතු කරගෙන ගිහිල්ලා මේ ලෝසක කුමාරයා එකතු කරගෙන ගිහිල්ලා මේ දරුව පැවිදි කරනවා. පැවිදි වුණාට මොකද පින්වතුනි පින්ඩපාත යනකොට පාත්‍රයකුත් අරගෙන බත් හැඳි දෙකක් තුනක් මිනිස්සු බෙදනකොට අනිත් මිනිසුන්ට පේනවා පාත්‍රේ පිරීලා ගිහිල්ලා. පෙර පිං නැති බව. පෙර සිද්ධ කරගත්ත කුසල් නැති බව.
එතකොට මිනිස්සු එතනින් එහාට දානේ බෙදන්නේ නැහැ. පාත්‍රේ පිරීලා නම් ආය දානේ බෙදන්න ඕනි නැහැ. මිනිස්සු ආය දානේ බෙදන්න නැතුව වලකිනවා. අර ලැබිච්ච දානේ හැන්ද දෙක අරගෙන ගිහිල්ලා ඒක වළඳලා පන් පානීය කරලා පිංගුතුනි ජීවිතය ගත කරනවා. අවසාන කාලයේදී භාගතුන් වහන්සේට හෙළි වුණා මුන්වහන්සේ පිරිනුවන් පාන්නට සූදානම්. දැන් මහරහතන් වහන්සේ නම පිරිනුවන් පාන්නට සූදානම් වෙනවා කියලා දැනගත්තට පස්සේ සරියුත් හාමුදුරන්ට කතා කරලා කිව්වා ලෝසක මහරහතන් වහන්සේ මෙච්චර කල් මේ ශාසනයේ හිටියට බඩ පිරින්ට දානේ වැළඳුවේ නැහැ. ඒකට පෙරපින නැහැ. රහත් වෙන්න පෙරපින තිබුණා. ධර්මය අවබෝධ කරගන්න පෙරපින් තිබුණා. කුස පිරෙන්ට බඩ පිරෙන්ට දානේ වළඳන්න පින තිබ්බේ නැහැ. ඒ නිසා අද ඔබ වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ අරන් එන්න. අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේගේ අතේ තියෙනකොට පාත්‍රය ලෝසක හාමුදුරුවන්ට වළඳවන්න. සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේට පිණ්ඩපාතේ වඩින්න එපයි කියලා ජීවිතයේ අවසාන දවස මේ සංසාරේ අවසාන දවස උන්වහන්සේගේ. ඒ වෙලාවේ පිණ්ඩපාතේ අරගෙන ආපු දේ සරියුත් හාමුදුරුවෝ අතේ තියාගෙන ලෝසක හාමුදුරුවන්ට කියන වළඳන්න. මිතුනි වැළඳුවා කුස පිරෙන්ට දාන වැළඳුවේ එදා විතරයි. ඒ ජීවිතය තුල. ඊට පස්සේ පිරිනුවන් පානවා. මිතුනි මෙහෙම මිනිස්සු මේ ලෝකේ නැද්ද? ඉන්නවා. ධන දාන්නේ වස්තු සම්පත් තියෙනවා. හැබැයි බඩට කන්ට පිර නැහැ. ඊට පස්සේ විවිධ දේවල් සම්පත්තීන් තිබුණට ඒවා ප්‍රයෝජනෙ ගන්න පෙර පිර නැහැ. පෙර පින් තියෙන උන ප්‍රයෝජන විදිහට. ඊට එහා පැත්තේ තියෙන චරිතයනේ පින්වතුනි සීවලි මහරහතන් වහන්සේ. සීවලි මහරහතන් වහන්සේ ඉපදුනාට පස්සේ ඒ ප්‍රදේශ ශාස්ත්‍රීක වෙනවා. ඊට පස්සේ රජ ගෙදර හැම දිනාටම සතුටු වෙන විදිහට කොටගුළු පිරීලා යනවා. උන්වහන්සේගේ පෙරපින එහෙමයි. සීවලි හාමුදුරුවන්. සීවලි හාමුදුරුවෝ පෙර භවයකදී බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් සිද්ධ කරපු දානීය පෙර පිනක් විදියට පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේට යන තැන ඉතිරිලා පැතිරිලා යන විදියට ප්‍රත්‍ය ලැබෙනවා. අපේ නිවසෙත් පින්වතුනි ඔබේ නිවසෙත් හැම තැනදීම අපි දකින දෙයක් තමයි සීවලි මහා රහතන් වහන්සේගේ රූපය. ඒ ඇයි මිනිස්සු විශ්වාස කරනවා සීවලි හාමුදුරුවෝ ගෙදර වැඩ ඉන්නවා නම් අපිට දානේ අපේ ප්‍රත්‍ය ලැබෙයි අපිට සැප සම්පත් ලැබෙයි කියලා. පින්වත්නි සීවලි හාමුදුරුවෝ දිහා බලලා උන්වහන්සේට වඳිනවා පුදනවා වගේම තමයි උන්වහන්සේගේ චරිතය හඳුනගන්න. උන්වහන්සේගේ පෙරපින හඳුනගන්න. ඒ පෙරපින අනුව අපි දන්පැන් දුන්නොත් අපිත් කුසලයේ නිරත වුණොත් සමාජයට හිතසුව පිණිස කටයුතු කළොත් තමයි පින්වතුනි අපිට මේ දේවල් ලැබෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේගේ රූපයට පැන් පූජා කරාට මල් පූජා කරාට සුවඳ දුම් පූජා කරාට අපිට ප්‍රතිඵල ලබන්න බෑ. අපි උන්වහන්සේගේ රූපේ දිහා බලලා උන්වහන්සේගේ චරිතය දිහා බලන්න ඕනේ. දැන් ගොඩාක් මිනිස්සු රූපේ දිහා බැලුවට චරිතය දිහා බලන්නේ නැහැ. රූපයට තමයි රැවටෙන්නේ. නැත්තම් රූපයෙන් තමයි තීරණය ගන්න. නමුත් රූපයෙන් තීරණය ගන්නේ නැතුව රූපයට පසුව බලන්න ඕන චරිතය දිහා. චරිත දිහා බැලුවට පස්සේ අපේ තීරණ වෙනස් කරගන්න පුළුවන් අපිට. ඒ නිසා පෙරපින් ඇති බව පෙරපින් තිබෙන බව මේ ජීවිතේ සාර්ථක කරගන්න ඉතාම වටිනවා. වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ අපි දන්නවා චුල්ලකම්ම විභංග සූත්‍රයේ තුල ඉතාම පැහැදිලිව පෙන්නනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු ධනවත් වෙන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉතාමත්ම ආඩ්‍ය සම්පන්න වෙන්න ඊට පස්සේ ක්ෂණ සම්පත්‍ය ආදී සම්පත්‍ය ලබන්න හේතුවක් වෙච්ච දෙයක්ම තමයි පෙර කරන ලද පින් ඇති බව. ඒක පින්වතුනි ඔබේ ජීවිතේට දැන් ලැබිලා තියෙන්නේ. ඇයි? මේ ලෝකේ ගණන් කරන්න බැරි තිරිසන් සත්තු ඉන්නකොට මේ ලෝකේ සංඛ්‍යා ලේඛන ගත කරන්න බැරි പ്രേත ලෝකයක പ്രേතයෝ දුක් විඳිනකොට නිර්සත්වයෝ ඉන්නකොට මේ වගේ මිදිලා ගණන් කරන්න පුළුවන් අතේ ඇඟිලි ගානට ඉන්න මනුස්ස භාවයක් ලබාගෙන මනුස්සත්වයකට පත් වෙලා තමයි දැන් ජීවිතය ගත කරන්නේ. පින්වතුනි මිනිස්සෙක් කියලා ඉපදෙන එකත් පෙර පිනක්නේ. ඒ පෙර පින නැවත නැවත මෝදු කරගෙන ඔබ හැම දිනාටම මේ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට ඒ පුණ්‍ය ශක්තිය හේතුවක් කරගන්නට ඕන. පින්වතුනි ඇස් අන්ධ මිනිස්සු අතරේ
ඇස් ඇති කෙනෙක් වීම, කන් ඇහෙන්නේ නැති මිනිසුන් අතර කන් ඇහෙන කෙනෙක් වීම, කතා කරන්න බැරි අය අතරේ කතා කරන්න පුළුවන් කෙනෙක් වීම, ඒ වගේම මන්ද මානසික ලෝකයක් තුල හොඳ මනසක් තියෙන කෙනෙක් බවට පත්වීම, ඛත සමාජයක් තුල රූප සම්පන්න කෙනෙක් වීම, ඊට පස්සේ දුර්මුඛ සමාජයක් තුල යහපත් කෙනෙක් බවට පත්වීම, මේවා පෙර සිද්ධ කරන පුණ්‍ය ශක්තිය වල ප්‍රතිඵල. මේ ප්‍රතිඵලයේ පින්වතුනි අනිසි විදිහට භාවිතා කරන්නේ නැතුව, මේ ප්‍රතිඵලය අයහපත් තැනට භාවිතා කරන්නේ නැතුව, මේ ප්‍රතිඵලය ඔබ සමාජයේ යහපත වෙනුවෙන් භාවිතා කරනවා නම් ඔබේ යහපත වෙනුවෙනුත් අනිත් මිනිසුන්ගේ යහපත වෙනුවෙනුත් භාවිතා කරනවා නම් අන්න ඒකයි මේකෙන් තිබෙන ඊටාම් වැදගත්කම. ඒ නිසා පින්වත්නි මේ හිමිදිරි උදෑසන කල්පනා කරාන්ට අපි පෙර පින් ලැබූ අය. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණා. ඒ වගේම තමයි පෙර පින් තිබුණු නිසා අපිට විවිධ හැකියාවන් ලැබිලා තියෙනවා. සාපේක්ෂව වෙනස් වෙන ඒවා. ඒ හැකියාවනුත් අපේ ජීවිතයේ තව තවත් උද්දීපනය කරගෙන වීරිය සම්පන්න වෙලා පෙර පින් නැතිනම් ඒ පෙර පින් ඇති කර ගැනීම සඳහා නැවත පින් සිද්ධ කරමින්, ඒ වගේම තමයි ඒ පින් ඇත්තන්ට කරහන්න නැතුව, ඉරිසියාව ඇති කරගන්නේ නැතුව, පින් විඳින, පින් සැප විඳින, එහෙම නැත්නම් පුණ්‍ය ශක්තියින් නිසා සැප විඳින අය දිහා ක්‍රෝධයෙන් වෛරයෙන් බලන්නේ නැතුව, ඔවුන් දිහා උපේක්ෂාවෙන් මුදිතාවෙන් බලලා අපිත් පෙර පින් ඇත්තන් බවට පත් වෙනවා කියන කල්පනාවෙන් කටයුතු කරන්නට අද දවසේදී අපේ පින්වත් හැමදෙනාම එකතු වෙලා මේ ශ්‍රවණය කරපු උදෑසන කාලයේදීම ශ්‍රවණය කරපු මේ දහම් කරුණු ඔබේ ජීවිතයට හේතුවක් වේවා, වාසනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස යහපත් දවසක් වේවා, පින්බර දවසක් වේවා, සුවපත් දවසක් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.